මේ කතා කරන්නේ 2019 O level paper එකේ තියෙන essay එකක්. ලකුණු 15ක් ගන්න පුළුවන්. question number 16 තමයි තියෙන්නේ. Why a society should respect elders කියන එක තමයි topic එක. මේ ලියලා තියෙන්නේ first paragraph එක. ලකුණු 15 ගන්න නම් ඔයාගේ topic එක හරියට ලියලා තියෙන්න ඕන අකුරු වරද්දන්න නැතුව. ඊට පස්සේ පටන් ගන්න තියෙන හැටි බලන්න. ඇයි සමාජයක් ඒකේ ඉන්න වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ කියන එක තමයි මාතෘකාව. දීලා තියෙන topic එක. එතකොට බලන්න ෆස්ට් පැරග්‍රාෆ් එක ඇතුලේ තියෙන ලක්ෂණ මොනවද කියන එක. හොඳට අහගෙන හිටියොත් අනිවාර්යෙන් ආට ලකුණු ෆුල් මාක්ස් ගන්න පුළුවන්. එසේ එක ගේමක් නැතුව කොට දාගන්න පුළුවන්. හරි? අමතර කතා නැතුව මම මේ එසේ එකම පැහැදිලි කරගෙන යන්නම්. බලන්න a society consists of people of different ages. සමාජයක් සංයුක්ත වෙන්නේ විවිධ වයස් මට්ටම් වල මිනිස්සුන්ගෙන්. මේක තමයි පළවෙනි සෙන්ටෙන්ස් එකෙන් කියලා තියෙන්නේ. ඊළඟට කියනවා මම it includes ඒකට අන්තර්ගත වෙනවා elders as well. වැඩිහිටියොත් ඒකට අන්තර්ගත වෙනවා as well කියන්නේ අල්ත යන්න. හරිද? it includes elders as well. there is a tradition. දැන් බලන්න there is කියන්නේ පවතිනවා කියන එක. අපිට අපේ ඒකට දාගන්න පුළුවන් මේ වගේ sentences. there is a tradition. සම්ප්‍රදායක් තියෙනවා. in countries රටවල් වල like ours අපේ වගේ හරි අපේ වගේ රටවල් වල සම්ප්‍රදායක් තියෙනවා. මොකක් සම්ප්‍රදායක්ද? වැඩිහිටියෝ එලවන්නද? නෑ. to respect elders වැඩිහිටියන්ට ගරු කරන්නට. එහෙනම් වැඩිහිටියන්ට ගරු කරන්නට සම්ප්‍රදායක් තියෙනවා අපේ වගේ රටවල් වල. as the young generation තරුණ පරම්පරාව විදියට. කොහේ ඉන්න තරුණ පරම්පරාවද? of the country රටේ තරුණ පරම්පරාව විදියට. හරි. it is our ultimate duty. අපේ පරම වගකීම තමයි මොකක් කරන එකද? to treat කියන්නේ සංග්‍රහ කරනවා සලකනවා කියන එක. our elders අපේ වැඩිහිටියන්ට සලකන එක. in a respectful manner ගෞරවාන්විත ආකාරයකට. බලන්න මේ phrases මේ විදිහට අල්ලගත්තොත් ඔයාලට ලස්සන දේවල් ලියන්න පුළුවන්. in a respectful manner ගෞරවාන්විත ආකාරයකට. there are many reasons හේතු ගණනාවක් පවතිනවා. there are many reasons හරි හේතු ගණනාවක් තියෙනවා. there are many reasons behind this. මෙන්න මේ වැඩිහිටියන්ට ගෞරව කරලා සලකන එක පිටිපස්සේ තියෙනවා හේතු ගණනාවක්. දැන් බලන්න අපි ටික ටික අපේ එසේ එකක් අපි ලියන්න ඕනේ වෙන්නේ. ඒකේ දීලා තියෙන පොයින්ට් ටික අපිට නිකන් artificially add කරනවට වඩා ලස්සනට ටොපික් එකට ප්‍රවේශ වෙලා තියෙනවා. දැන් හේතු ගණනාවක් තියෙනවා කියලා කියනවනේ. as it is a timely topic. අන්නේ හේතු ගණන විස්තර කරන එක මම මේ කියන්නේ. ඒක කාලෝචිත මාතෘකාවක්. a timely topic. කාලෝචිත මාතෘකාවක්, කාලානුරූපී මාතෘකාවක්. නිසා as කියන්නේ නිසා. ඒක කාලෝචිත මාතෘකාවක් නිසා කමවක් දා ගන්නවා. it is important. මේ මොකක්ද? වැදගත්. ලු මොකක් කරන එකද? to discuss. සාකච්ඡා කරන එක වැදගත්. about it. ඒක ගැන. පැහැදිලිනේ? හරි. ඒක ගැන සාකච්ඡා කරන එක වැදගත්. දැන් ඒක ගැන සාකච්ඡා කරන එක වැදගත් කියාගෙන තමයි ඊළඟට මට හේතුවන් නිර්මාණය වෙනවා දෙවෙනි පැරග්‍රාෆ් එක ලියන්න. ඇයි ඒ? උඩ පැරග්‍රාෆ් එකේ මම කියලා තියෙනවා ඒක කාලෝචිතයි මාතෘකාව. ඒ ගැන කතා කරන එක හොඳයි කියලා. වැදගත් කියලා. මෙන්න මේ ඇඩ් කරලා තියෙන්නේ මම ඊතලයක් ගහලා නේද? it is important to discuss about it. there are many reasons කියලා කිව්වා. දැන් reasons උත් ගොඩක් තියෙනවා අය. ඒවා විස්තර කිරීමත් වැදගත්ය කියලා කිව්වට පස්සේ දෙවෙනි පැරග්‍රාෆ් එක ලියන්න මට හේතුවක් නිර්මාණය වෙනවනේ ළමයි. පැහැදිලිද? අන්න ඒ විදිහට නැතුව නිකම්ම නිකන් ලියාගෙන යනවට වඩා තාර්කිකව logically it should be connected, right? the first paragraph should be connected. සම්බන්ධ වෙන්න ඕන පළවෙනි පැරග්‍රාෆ් එක with the second one. second one should be connected with the third one and everything should be connected with the topic. හරිද? හැමදේම සම්බන්ධ වෙන්න ඕන මාතෘකාවත් එක්ක. පැහැදිලි තේරුම් ගන්න. හරි අපි යන් ඉස්සරහට. දැන් මම කියනවා ඒ සමාජයක් ගරු කළ යුත්තේ පළවෙනි හේතුව. if you have some suggestions you can just send me via the chat section, right? මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් chat එකෙන් දාලා. ඔයා දකින points. මේ ඇවිල්ලා මේ just now I decide
these reasons are the reasons why we should respect our elders කියලා මගේ ඔළුවට එන point තමයි මම ලියන්නේ. You can just change the points as you wish according to your wishes, right? There is no argument about that. You are independent, right? You are free to write what you wish if it is correct. නිකන් හේතු ලියන්න එපා. වැඩිහිටියෝ වයසට යනකොට වැඩිහිටියන්ට දැනුම එනවා, right? මම ලියන්නම් අපිට දීලා තියෙනවා essay එකේ topic එක ඇතුළෙම මෙන්න මේ කරුණු දාන්න කියලා, right? The first reason why බලන්න මම ගොඩනගපු හැටි ඔන්න ඔතනට වෙනකම්. The first reason why a society should respect its elders is බලන්න සමාජයක් එහි වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ ඇයි යන පළමු හේතුව වන්නේ. ආයෙ මම කියන්නම් සමාජය එහි වැඩිහිටියන්ට ගරු කළ යුතු පළමු හේතුව ගරු කළ යුත්තේ ඇයි කියන පළමු හේතුව වන්නේ. The first reason why a society should respect its elders. හරිද? මෙන්න මේ විදිහට point එක ගොඩනගා ගන්න එක හරි වැදගත්. The first reason why a society should respect its elders. ඇයි සමාජයක් එහි ඉන්න වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ යන පළමු හේතුව වන්නේ. මොකක් නිසාද? The experience, right? The experiences අත්දැකීම් මේ දී දාන්න හේතුව මං limited කරන නිසා මේක specifically I talk about the life experience based on living and grabbing life experience by adults, right? The experiences that in their life. බලන්න. Its elders is the experiences අත්දැකීම් that කියන්නේ relative pronoun එකක්. The elders have gained වැඩිහිටියෝ අරගෙන තියෙන වැඩිහිටියෝ gain කරලා තියෙන gain 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 කියන්නේ අරගන්නවා ලබා ගන්නවා කියන එක. මේ කඩේ ගිහිල්ලා මොකක් හරි ගන්නව නෙමෙයි. ලැබෙනවා කියන එක, right? I gain my result, you can gain money. ලැබෙනවා කියන අදහස. එහෙනම් අත්දැකීම් that the elders have gained. වැඩිහිටියෝ ලබාගෙන තියෙන අත්දැකීම් in their life. ඔවුන්ගේ ජීවිතය ඇතුලේ. එහෙනම් වැඩිහිටියෝ ජීවිතය ඇතුලේ ලබාගෙන තියෙන අත්දැකීම් කියන එක තමයි අපි දකින පළවෙනි හේතුව එයාලට ගරු කළ යුතු වන්නේ. දැන් බලන්න මම ලියනවා someone may ask නේද? Someone may ask someone may ask if someone's life experience is a reason to respect them. කවුරු හරි අහන්න පුළුවන් හරි මේ sentence එක හදලා තියෙන හැටි බලන්න. මම කො මේක O level type එකේ එකක් ලියන්න ඕන උපරිම advance විදිහට මම ලියලා පෙන්නන්න දෙනවා කියලා ඔයාලට. බබා type writing එකක් නොවි. හරි ලස්සන්ට එකක් මේ ගොඩනගන්නේ. ඒක නිසා හොඳට මම මේක මේ වෙලාවේ මේ හිත මම පැහැදිලි කරන දෙයක්. ඔය අනිවාර්යෙන් හොඳට එක දිගට මේක අහගෙන මේකේ තියෙන points ඔයා ලියාගත්තොත් ඔයාලට ගොඩාක් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. මේ ලියන sentences මේ විදිහටම කටපාඩම් කරන්න එපා කවදාවත්. Just you can pay your attention to the sentences and phrases and the grammar points that I use, how Nuwan Samira uses it, how the teacher uses it, right? කොහොමද ගුරුවරයා මේක පාවිච්චි කරන්නේ? And also you can take some sentences, you can write them alone, your own creations. අන්න එතකොට තමයි දැනුම හැදෙන්නේ. Taman තනියෙන් මේ වගේ ඒවා හදාගන්න.
බලන්න someone may ask දැන් මං කියනවනේ ළමයි life experience නිසා තමයි වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ කියලා. මම මගේ රචනාවෙම කියනවා යම් කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. someone may ask ඇයි දෙයියනේ මේ life experience තිබ්බ කියලා අපි ගරු කළ යුත්තේ කෙනෙකුට. someone may ask යම් කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. හරි? if වල අදහසක් මෙතන නෑ. එකෙන් කියන්නේ කියලා කියන අදහස. ඔයා දන්නවා if වලට තියෙනවා නම් කියන අදහස. මෙතනදී ඒක නෑ. හරි? report කරන ස්වරූපයෙන් තමයි ලියලා තියෙන්නේ. නේද? why do we respect our elders කියලා අහන්න පුළුවන් කෙනෙක්ගෙන්. ඇයි අපි වැඩිහිටියන්ට ගරු කරන්නේ? ඇයි life experiences කියන ඒවා තිබ්බා කියලා හේතුවක් වෙන්නේ එයාලට ගරු කරන්න. someone may ask someone's life, right? If someone's life experience is a reason to respect them. කෙනෙකුගේ ජීවන අත්දැකීම් යනු කෙනෙකුට ගරු කිරීමට හේතුවක්ද කියලා ආයෙ කියන්නම්. කෙනෙක්ගේ ජීවිත අත්දැකීම් කියලා කියන්නේ ඒ කෙනාට ගරු කිරීමට ඒක හේතුවක්ද කියලා පුද්ගලයෙක් අපෙන් අහන්න පුළුවන්. right? I say මම ප්‍රකාශ කරනවා I say a big years. right? I say a big years. මම කියනවා ඔව් කියලා. මම කියනවා මේ මේක විල්ල වාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මට මම කියන එක they try to understand. මම කියනවා ලොකු years එකක් මම කියනවා මේ කියන දෙයට. මේ ලොකු years එකක් කියලා කියන්නේ පොඩි phrase එකක් ඉංග්‍රීසි වල. මම කියනවා මේක ඔව් කියලා මං හයියෙන් කියනවා වගේ අදහසක්. මම මේක තහවුරු කළාම කියනවා ඔව් අත්දැකීම තියෙන එක ගරු කළ යුතු දෙයක් නෑ. yes but right they need to share it. for the betterment of the society. ඔව් මං කියනවා ඔව් කියලා. හැබැයි එක දෙයක් තියෙනවා මෙතනදී. they need to share it. ඒගොල්ලෝ ඒක බෙදා හදා ගන්න ඕනේ. they need to share it for the betterment. යහපත උදෙසා. betterment කියන්නේ යහපත. betterment යහපත. මොහොක යහපතද? එයාලගේ ගෙදර යහපතද? for the betterment of the society. සමාජයේ යහපත උදෙසා එයාලා ඒක බෙදා හදා ගන්න ඕනේ. හරි? අන්න එතකොට මං කියනවා මේකට years life experience වලට ගරු කරන්න ඕනේ. හැබැයි ඒවා මිනිස්සුන් ගාව කුහක විදියට අන්තර්ගත කරගෙන සංයුක්ත කරගෙන මරුණාම පොළොවට පස් කරගන්න එකෙන් එකට නෙමෙයි ගරු කරන්න ඕනේ. ගත්ත දේ කියන්න බෙදා ගන්න. ඔයා grade 11 එනකොට ගත්ත experience එක 10 එක්කෙනාට දෙන්න. 10 එක්කෙනා 9 එක්කෙනාට කියන්න right මෙන්න මේ experience එක මං ගත්තා. හරි? then the next generation will not step on the wrong path. කියන්න. mobile game වලට addict වෙච්ච කෙනෙක් ගැන experience එක යාළුවට කියලා දෙන්න. right? don't get addicted to play mobile games. if you do this you will hurt, right? you will feel, you will suffer like this, like that. right? වෙන්න මේක කරොත් මේක වෙනවා කියලා දෙන්න. generation එකකින් ළමයි generation එකකට knowledge එක share කරනවා, life experience share කරන්න ඕනේ. human life experience කියලා කියන්නේ මානව ජීවන අත්දැකීම් කියලා කියන්නේ. right? මැරෙනකොට අරගෙන යා යුතු දෙයක් නිහඬව නෙමෙයි. ඒක share කර යුතු දෙයක්. එතකොට තමයි next generation එක එතනින් පටන් ගන්නෙ. මං කියන දේ තේරෙනවද? අවුරුදු 100ක් ජීවත්, if imagine that your grandfather is 100 years old now at the moment. Just think that he may have, right, gained many life experience. What would happen if he dies without giving you anything? ඒ මනුස්සයා ජීවත් වෙච්ච එකේ තේරුමක් තියෙනවද? ඔයාට මේ මුණුපුරා හෝ මිනිබිරිය විදියට great granddaughter එහෙම නැත්නම් great grandson විදියට ඔයාට මොකුත් අත්දැකීමක් දෙන්නේ නැතුව එයා මැරිලා ගියොත් හරි අපරාධිනේ. අඩු ගානේ ඉගෙන ගන්න එකේ වටිනාකම හරි කියන්න ඕනේ. කොහොමද ඒ කාලේ රට පාලනය කරේ කියලා හරි කියලා දෙන්න ඕනේ. පොඩි ස්ටෝරීස් එක කියලා දෙන්න ඕනේ. එහෙම නොකරී මෙය යන වැඩිහිටියෝ වැඩක් නැහැ. ඒකට බය වෙන්න එපා. සමාජයේ ගරු කරන්න ඕනේ වැඩිහිටියන්ට හැම වැඩිහිටියටම නෙමෙයි. මේක මගේ පර්සනල් view එකක්. ඇයි දන්නවද? මෝඩියොත් වයසට යන හින්දා. දැන් අපි හිතමු ඉස්කෝලේ යන කාලේ ඉන්න
ඉගෙන ගන්නේ නැති, හරි සමාජය ගැන ආදරයක් නැති, කරුණාවක් නැති, සමාජයට කිසිම වැඩක් නැති වෙන මිනිස්සුත් ලෝකේ හැදෙනවනේ. කුහක හරි තමන්ගේ වැඩේ විතරක් කරගන්න අනිත් මිනිහට හෙන ගැහුවත් කමක් නැහැ කියලා හිතන සමාජෙ වැඩි හිටිය එහෙම ඉඳපු ළමයි සමහරලාවට හරි මමත් දන්න ළමයි ඉන්නවා. පන්තිවල සමහරලාවට එක හරි පුදුමාකාර කුහකයි. පන්තිය පළවෙනියා. හරි අනිත් ළමයට පොත දෙන්නේ නැහැ. එහෙම ඉන්නවා. තමන්ගේ වැඩේ විතරයි පේපර් එකක් හම්බුනොත් ඒක ෂෙයා කරගන්නේ හංගගෙන ගොඩ ගහගෙන එහෙම ඉඳලා වැඩිහිටියෙක් විදියට පත් වෙලා වැඩිහිටියෙක් විදියට කුහකව ජීවත් වෙලා එහෙම මිනිස්සුන්ට ගරු කළ යුතු නෑ. ඇයි ඒ? මෝඩයොත් වයසට යනවා. ඒ නිසා හැම මිනිහම වයසට ගියයි කොණ්ඩේ ඉදුණයි කියලා ගරු කිරීමක් ලබන්නේ නෑ. ඒ නිසා හැමෝටම ඔළුව නමන්න අවශ්‍ය නෑ. පිට කොන්දක් ඇතුව ජීවත් වෙන්න. හරි? කසිපු මුදලාලි වයසට ගියාට කසිපු මුදලාලිට ඔළුව නමලා වඳින්න ඕනේ නෑ වැඩිහිටියෙක් වීම නිසා. තෝරාගෙන ඉරාගත්ත ඩීටියන් සලකන්න පුරුදු වෙන්න. හැමෝටම වයසට ගියා කියලා සලකන්න යන්න එපා. උදව් කිරීම වෙනයි. සැලකීම එකක්. හරි. ලේසියෙන් නමන්නේ පොළුව. ඒ අභිමානය තියාගන්න ඔයාගේ. හරි. Betterment of the society. ඒකයි කියන්නේ they should share their life experience. 100ක් ඉඳලා මැරිච්ච කෙනා එක වසරේ ඉඳන් ගත්ත අත්දැකීම් තියෙනවනේ ගොඩක්. අන්න ඒ එක්ස්පීරියන්ස් ටික අපි හිතමු බෝතලයකට දාලා සීනි බෝතලයකට වගේ දාලා ඔයාගේ අතට පාස් කරලා යා මැරුණා නම් ඔයා පටන් ගන්නෙම අර 100ක අත්දැකීම ඔයා ගාව තියාගෙන. That is why Martin Wickramasinghe once said, right, if a person reads 550 ජාතක book, he or she may gain the life experience like persons who lived 100 years. අවුරුදු 100ක් ජීවත් වෙච්ච මිනිහෙක්ගේ life experience ටික ගත්තා වෙනවලු කෙනෙක් 550 ජාතක කතා පොත් ටික කියවුවනම්. ඒකේ තියෙන ජාතක කතාවල කියන ඒවායි තියෙන්නේ මිනිස්සු විඳපු හැටි සත්තුන්ගේ චරිත උපමා කරගෙන වගේ දේවල්නේ. මම මේ ජාතක කතාවක් ගැන කතා කරනව නෙමෙයි. රීඩින් වලිනුත් අපිට ලයිෆ් එක්ස්පීරියන්ස් එනවා. හරි. එතකොට ඔයා අවුරුදු 16 දී පටන් ගන්නෙ 15 දී පටන් ගන්නෙ 100ක මිනිහෙක්ගේ අත්දැකීම් ටිකක් තමන්ගේ මල්ලේ දාගෙන. එතකොට ඔයාට වර්ධින්නේ නැහැ. හරි. ඔයා ඇවිල්ලා ඒව නැතුව පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔයා මුලින් ඉඳන් තනියෙන් එකතු කරගෙන යනවා. හරි හෝ වැරදිනවා, හරියනවා වැරදිනවා, හරියනවා වැරදිනවා. ඔයා වයසට ගිහින් මැරෙනකොට ඔයාත් ඒ ටික පොළොවට පස් කරලා යනවා. කාටවත් නොදී. අපරාධේ. ඊළඟ ජෙනරේෂන් එකේ එකත් ඒ විදිහටම කරනවා. හරි. එයාත් ඒ එක්ස්පීරියන්ස් නැතුව යනවා. ගිහිල් ඉවර වෙලා තනියම එකතු කරගෙන හරියනවා, වර්ධිනවා, හරියනවා, වර්ධින සාමාන්‍ය කොමන් පීපල් වගේ මැරිලා යනවා. හැබැයි 100ක ඒවා පාස් කරලා තිබ්බනම් පටන් ගන්නෙම 100ක්. එයාත් 200ක් වයස 100ක් ඉන්නකොට අර 100ත් එක්ක 200ක එක්ස්පීරියන්ස් ගන්නවා. think a lot. හිතන්න පොඩ්ඩක්. හරි. අන්නේ ෂෙයා කිරීම වෙනුවෙන් තමයි ගරු කරන්න ඕනේ. එහෙනම් මම මේ දෙන පොයින්ට් වලට logical reasons තියෙනවා. තේරුණාද? තාර්කික හේතු තියෙනවා මේ කියන දෙයට. මේ කියන දෙයට ඇවිල්ලා scientifical එහෙම නැත්නම් sociological reasons තියෙනවා. සමාජ විද්‍යාත්මකව නැත්නම් විද්‍යාත්මක reasons තියෙනවා මේ දෙන පොයින්ට් වලට. නිකන් නෙමෙයි logic එක දෙන්නේ අපි. ඔයා ලියන logic එකක්. නැත්නම් ලියන point එකක්. තාර්කික හේතු තියෙන්න ඕනේ. නිකම්ම ඔළුවේ තියෙන කුණු කොටවල් ලියන්න බෑ. someone may ask කියන එක මම ලියලා වෙලා අතනින් පටන් ගත්තා. හරි විග්ගස් දිශාව betterment of the society. දැන් ලියනව නේද? හරි. When the elders share their life experience with others. වැඩිහිටියන් තමන්ගේ ජීවන අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න විට බෙදා ගන්නකොට මොකද්ද වෙන්නේ? The society can
collectively gain සමාජයට පුළුවන් සාමූහිකව ලබා ගන්න collectively gain මොනවා සාමූහිකව ලබා ගන්නද පුළුවන් වෙන්නේ a huge amount of experience අත්දැකීම් විශාල ප්‍රමාණයක් a huge amount huge කියන්නේ big කියන එකට වඩා large කියන එකට වඩා වැඩිපුර විශාල a huge හුජේ නෙමෙයි හරිද HUG එක කියවන්න යන්න එපා හරියට කියවන්න හරි huge a huge amount of experience අත්දැකීම් විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් සමාජයකට මේ සාමූහිකව ගන්න පුළුවන් හරි 100 කෙනෙක් එක්ක කතා කරලා බලන්න එයාගේ අත්දැකීම් ටික ඔයාට විතරක් නෙමෙයි ඔයාට වාගේ මල්ලිට නංගිට අයියට අක්කට නැන්දට මාමට හරිද ඔක්කොටම ගන්න පුළුවන් එයාගේ කතාවේ listen more talk less වැඩියෙන් අහන් ඉන්න අඩුවෙන් කතා කරන්න වැඩියෙන් කතා කරනවා නම් හරි 100 කෙනෙක් ගෙන්නගෙන 100ට දෙන්න chance එක කතා කරන්න The society can collectively gain a huge amount of experience. That is when, on one last sentence, that is when a society gets motivated without fail. No. That is when a society gets motivated to go forward, right, with on the sentence එකක් දාන්න කල්පනා කරේ. That is when a society gets. That is when කියලා කියන්නේ අන්න එතකොට තමයි. ඔයා දන්නේ නැත්නම් ඒක ලියා ගන්න. That is when. Right? අන්න එතකොට තමයි. That is when කියලා කියන්නේ අන්න එතකොට තමයි. A society කියන්නේ සමාජයක්. Gets motivated කියලා කියන්නේ උත්තේජිත වෙනවා. අන්න එතකොට තමයි සමාජයක් right? උත්තේජිත වෙන්නේ. මොකටද උත්තේජිත වෙනවද? To go forward. ඉස්සරහට යන්න. අන්න එතකොට තමයි සමාජයක් ඉස්සරහට යන්න උත්තේජිත වෙන්නේ. හරි. අත්දැකීම් ටික දුන්නට පස්සේ තමයි උත්තේජනය වෙන්නේ right. මේම ගියොත් මේමයි. To go forward with Sir, can we use with life challenges? Yeah, you can easily add it. That is when a society gets motivated to go forward. Yes, you can add it. දැන් මම දාන්න හදපු එක මම කල්පනා කරේ without මෙහෙම දැම්මොත්. right? Committing. Commit කරනවා කියන්නේ සිද්ධ කරනවා කියන එක. COMMITTING committing without committing. නොකරමින්. The same mistakes. එකම වැරදි. කාටද කියන්න පුළුවන් මේ sentence එකේ තේරුම? මේකම පැත්තෙන් answer එකක් දෙනවද? කවුද කියන්නේ? ඔහුගේ generation එකම කරපු අතපසු වීම නොකර ඉස්සරහට යන්න පුළුවන්. ඔව්. නියමයි. කලින් generation එක කරපු වැරදි ටිකම නොකර ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට තමයි. පැහැදිලිනේ? හරි. කලින් generation එකේ අය කරපු වැරදි ටික නොකර ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට තමයි. That is when a society gets motivated to go forward without committing the same mistakes that the previous generation did. කලින් පරපුර කරපු වැරදි ටික නොකර. That is a great, right?
that is a great support for the progress of the society in many ways. මං කියලා දෙන්න. That is a great support. ඒක විශිෂ්ට සහයෝගයක් වෙනවා. අරම අත්දැකීම් ෂෙයා කරන එකනේ. මොකකටද? For the progress. Progress එක කියලා කියන්නේ සංවර්ධනය. එහෙම නැත්නම් දියුණුව. ඉස්සරහට යාම progress එක. කෙනෙක්ගේ progress එක අපි කියනවා ඔයා A level O level වලට first time ගන්නවා S එකක්. දෙවෙනි සැරේ progress එකක් ලැබලා C එකක් ගන්නවා. තව සැරයක් කරලා A එකක් ගන්නවා. කොහොම හරි. අන්න ඒකට අපි කියනවා ඒක දිහා බලලා මම report එක බලලා තිනවා. ආගේ හොඳ progress එකක් තියෙනවා. හරි. That is a great support for the progress of the society. සමාජයේ of වලින් කියන්නේ අර යේ කියන අදහස සම්බන්ධ කරලා දෙනවා preposition එකක් of the society සමාජයේ. හරි. සමාජයේ in many ways ක්‍රම ගණනාවකට සමාජයේ නේද? ක්‍රම ගණනාවකට සමාජයේ සංවර්ධනයට ඒක මාර විශිෂ්ට උදව්වක් වෙනවා. ඒක තමයි මේ කියන්නේ. හොඳට මතක තියාගන්න ඒ කියන දේ. හරි. ඊළඟට පොයින්ට් එකට එන්න හදන්නේ. ඊළඟ පොයින්ට් එකට එන්න හදන්නේ හොඳට බලා ගන්න මං ඒකට ප්‍රවේශ වෙන හැටි. හරි. The next reason is හරි. The next reason is ඊළඟ හේතුව වන්නේ they have නේද? The next reason is they have dedicated their time and energy for the country. ඒගොල්ලෝ යාළගේ කාලය සහ ශක්තිය රට වෙනුවෙන් කැප කරලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? They have dedicated. එයාලා කැප කරලා තියෙනවා their time and energy එයාලගේ කාලය සහ ශක්තිය for the country රට වෙනුවෙන්. හරි. අන්න ඒක තමයි the next reason is කියලා කමාවක් දාලා ඒක ලිව්වේ. The next reason is they have dedicated. Dedicate වෙනවා කියන්නේ කැප කරනවා කියන එක. කැප වෙනවා කැප කරනවා. They have dedicated present perfect tense එකේ. හරිද? they තමයි subject එක. have dedicated කැප කරලා කැප වෙලා එතකොට ලා තියෙනවා. they have dedicated එයාලා කැප වෙලා තියෙනවා කැප කරලා තියෙනවා. මොකද්ද කරේ object එක? their time and energy එයාලගේ කාලය සහ ශක්තිය මොකක් වෙනුවෙන්ද? for the country. right. අන්නේම ලස්සනට step by step මේක ඇවිල්ලා ලස්සන ගිත්තමක් ගොතනවා වගේ හිමීට ගොතාගෙන යන්න. ඔයා ගොතාගෙන යනකොට බාධක આવොත් මග ඇරලා යන්න. හරි. පාට ඕනි දේ කරන්න. එතකොට මේ තුන්වෙනි පැරග්‍රාෆ් තුන්වෙනි කොටසට සෙට් වෙන්න හදන්නේ මේ ලියන්න හදන්නේ. හරි. දැන් ඕක විස්තර කරනවා. මේක අපිට පේපර් එකේ දීලා තිබ්බ මේ පොයින්ට් එක දාන්න කියලා. හරිද? මොකද්ද මේ time and energy රට වෙනුවෙන් දුන්නාම අපි යාට කරු කරන්නේ ඇයි? නේද? As they have done so many things. As කියන්නේ නිසා කියන එක. They have done එයාලා කරලා තියෙනවා. එතකොට as they have done කියන්නේ එයාලා කරලා තියෙන නිසා මොනවා කරලාද? So many things ගොඩාරියක් දේවල්. එහෙනම් එයාලා ගොඩාක් දේවල් කරලා තියෙන නිසා නේද? Create to create current society. වර්තමාන සමාජය present day society කියන්නත් පුළුවන්. මම කියන current society වර්තමාන සමාජය. current කියන්නේ විදුලිය කියන අදහස වගේ එකක් කියලා හිතන්න එපා මෙතනදී. වර්තමාන කියන එක වර්තමාන සමාජය. As they have done so many things to create the current society. වර්තමාන සමාජය නිර්මාණය කරන්නට එයාලා ගොඩක් දේවල් කරලා තියෙන නිසා හරි our respect should go.
නේද? Our respect should without any argument. කිසිම විවාදයකින් තොරව. Without any argument. Argument අර විවාදය කියන එක. Without any argument. කිසිම විවාදයක් නැතුව our respect should go for them. අපේ ගෞරවය ඒ අයට යා යුතුයි. හරි. සියලා අච්චිලාට එහෙම කරලා මැරිච්ච මැරෙන්න යන මිනිස්සුන්ට මැරිච්ච මිනිස්සුන්ට ගරු කරලා පූජා කරලා වැඩක් නැහැ. ඉන්න කාලේ පූජා කරන්න ඕනේ. ඉන්න හරි. ඉතින් අපේ ගෞරවය ඒ අයට යා යුතුයි කියලා තමයි මම මේ කියන්නේ. Our respect should go for them without any argument. That is a very important point here in this essay. When you check your paper, you just saw that at the beginning before starting the explanation of the essay. I just show you how the points were categorized and points were there in the paper itself, right? This point also there. මේ කොහොමද අපි ගරු කරන්න හේතු තමයි දැන් මේ හදාගෙන යන්නේ. හරි. Go for them without any argument. Without any argument. හරි. අකුරු ගොඩක් ඉතිරි කරගන්න ඕන, වචන ගොඩක් වැදගත්. ඒක නිසා මම ඊළඟ පොයින්ට් එකට මූව් වෙන්න හදන්නේ. හරිද? කාට හරි බැරි දෙයක් තියෙනවා නම් නැවත අහන්න දෙනවා. මම මේ ස්ක්‍රීන් එක අයින් කරන්න කලින් මන්ටම. එනම් ෆස්ට් එකයි කවුරු හරි ගණන් කරන්න කොච්චර අකුරු වචන ලියලාද කියලා. මේ දෙවෙනි එක. එක දෙකක් දිගයි. තුන්වෙනි එක පොයින්ට් විදිහටම ලියලා තියෙන්නේ. දැන් නිකමට මම මේ කොටු කරලා වාට පෙන්නන්නේ පොඩි කතාවක්. ඒ තමයි පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක. මේ පළවෙනි කොටස එසේ එකක හරි O level essay එකක විශේෂයෙන් වැදගත් වෙනවා. ලියන එක පිළිවෙලක් ඇතුව ලියන්න ඕන. අන්නේ සීක්වන්ස් එක එහෙම නැත්නම් ඒ ලියන රටාව පිළිවෙල හරි වැදගත්. ඉතින් නම්බර් 1 මේ තියෙන්නේ මොකද්ද? ඉන්ට්‍රොඩක්ෂන් එක. හරි මේ ටොපික් එක ඒකට දාලා බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා ඒ ටොපික් එකට බහින්න හේතු වෙන පල්ලෙහා මම ලියන්නේ මොනවද කියන එක ගැන පොඩි ඉංගියක් බිංගියක් දෙනවා මෙන්න මෙතනදී. හරි. එතකොට reasons බලන්න. The first reason කියලා තමයි මම හදාගත්තේ. Why a society should respect its elders is කියලා අනේ පළවෙනි ප්‍රවේශය ලියලා තියෙනවා. හරි. දෙවෙනි එකේදී the next reason is කියලා කමාවක් දාලා තමයි මම ඊළඟ එක ලියලා තියෙන්නේ. The next reason is they have dedicated their time and energy for the country කියලා ඒක explain කරනවා. එතකොට මේ හැම එකක් ඇතුළෙම නිකම් පොයින්ට් නෙමෙයි තියෙන්නේ. ඒවට reasons තියෙනවා. දැන් මම උදාහරණයක් පෙන්නන්නම් ලියන එකේ තියෙන logic අවස්ථා සම්බන්ධය. හරි connectivity එක. දැන් මම කියන මෙතනදී මේක ඇල්ලෙන් පෙන්නුවේ මම I say a big yes but they need to share it for the betterment of the society. මම කියනවා වැඩිහිටියන්ට සරු කරන්න සලකන්න ඕනි කියලා. හරිද? ලයිෆ් අත්දැකීම් තියෙනවා නම්. හැබැයි ඒක ෂෙයා කරගන්න ඕනේ සමාජෙත් එක්ක. එහෙම නිකන් තියුණට වැඩක් නැහැ. පොඩි ලොජික් එකක් තියෙනනේ. ඔයා කියන දෙයට බරක් තියෙනවා. වචනයට වටිනාකමක් තියෙනවා. හරි වචනයක් ඔයාගේ වචනයට වටිනාකමක් නැත්තම් ඔයා කියන දේ අහන්න නැත්තම් සමාජේ වැඩක් නැහැනේ. ඔයා කියන දෙයට රීසන් එක පෙන්නලා දෙන්න ඕන ඔයා කොයි වෙලේ. හරි දැන් මේක බලන මනුස්සයා මේක එතකොට තේරුම් ගනීවි. හරි. එතකොට when the elders share their life experience දැන් මම පෙන්නනවා ඊට පස්සේ පේපරේ බලන මනුස්සයාට මෙන්න මෙහෙම කතාවක්. when කියන්නේ විත එල්ඩර්ස්ලා ෂෙයා කරනකොට මොනවා ෂෙයා කරනකොටද? එයාලගේ ජීවන අත්දැකීම් අනිත් අයත් එක්ක ෂෙයා කරනකොට මෙන්න මේක සමාජයට වෙනවා. මොකද්ද වෙන්නේ? The society can collectively gain. සමාජයට පුළුවන් සාමූහිකව ලබා ගන්න. A huge amount of experience. අත්දැකීම් විශාල පදාසයක් ප්‍රමාණයක්. එකමින් හිමන් කියන දේ උපරිම try කරන්න තේරුම් ගන්න. ඒ තමයි ළමයි. මේක ජීවිතේටත් වැදගත්. හරි.
එක මිනිස්සෙක්ගේ ජීවිත අත්දැකීම් හැලහැප්පීම් දුක් වේදනා කඳුළු සතුට හිනාව හරි පෙර ගමන් යාම් පසු ගමන් යාම් ඉස්සරහට යාම් පස්සට යාම් වැටීම් නැගිටීම් හරි මේ හැමදේම තමන්ගේ ජීවිතය ඇතුලේ දාලා ලොක් කරලානේ තින්නේ හරි හැම මිනිස්සෙක්ම සමාජයට පේන්නේ ලස්සන්ට hina වෙලා එහෙම නැත්නම් කොහොමාරි මිනිස්සු වාට පේන්නේ ෆිසිකල් බොඩීස් නේ පේන්නේ මිනිස්සුන්ගේ ඇවිදගෙන යනකොට පාරේ ෆිසිකල් බොඩීස් පේන්නේ කොණ්ඩේ පීරලා රැවුල හරි රැවුල නැත්නම් ගෑනු කෙනෙක් රැවුල නැහැ කොහොමාරි මිනිස්සු ඉන්නවනේ පේනවනේ පාරේ යනවා එමේ යනවා වාහන වල යනවා බයිසිකල් වල යනවා පයින් යනවා කොහොමාරි හරි මේ මිනිස්සුන්ගේ ෆිසිකල් බොඩි එක පේනුනට මෙන්ටල් බොඩි එක පේන්නේ නැහනේ පිටතට පේන්නේ නැහැ හරි ඒ කියන්නේ මානසික ශරීරය පේන්නේ නැහැ කෙනෙක්ගේ ඒ මේ මානසික ශරීරය ඇතුලේ තමයි එක්ස්පීරියන්ස් කියන එක තියෙන්නේ මේ වදේ ඇතුලේ තමයි මේ පෙන්නේ තියෙන්නේ අන්න ඒ වගේ මේ වදේ එළියේ පේන්න තියෙන ප්‍රමාණය අඩුයිනේ මේ මැස්ස පේන්නේ හිටියට කොහොම හරි මෙන්න මේ තනි පුද්ගලයෙක් ගොඩ ගහගත්තු ලයිෆ් එක්ස්පීරියන්ස් කියන ඒවා සමාජයකට සාමූහික උදාහැරියොත් කොහොමද වෙන රටවල් වල ෆ්‍රාන්ස් ෆිල්ම් එක තිබ්බ කතාවක් මම මේ කියන්නේ ඒකේ හරි පොඩි පන්තියකට ඉස්කෝලේ පන්තියේ හැමදාම තාත්තා කෙනෙක් හෝ අම්මා කෙනෙක් ඒ ක්ලාස් රූම් එකට ගෙන්නනවා ගෙනහල්ලා උදේට පැයක් හෝ පැය භාගයක් හරි ඒ තාත්තගේ අත්දැකීම් පන්ති කාමරේ කියනවා වීඩියෝ එක බලන අයට නම් මේක ඇල්ල ස්කිප් කරන්න පුළුවන් මොකද ඊට පස්සේ මේක පොඩි කතන්දරයක් නිසා විනාඩි දෙකක් වගේ අරන් මම කියන්නේ අපි හිතමු මේසන් බාස් කෙනෙක් ගෙනහල්ලා ඒ මිනිස්සයා මේ කොහොමද මේසන් වැඩ කරන්නේ කොහොමද ගඩොල් කැටයකට තියලා බඳින්නේ කොහොමද වැලි වලට වතුර දාන්නේ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාත මොනවද හරි කොන්ක්‍රීට් කණුවක් හදන්නේ කොහොමද අන්නේ ගෙයක් බඳිද්දී කොහොමද සැලසුමට අනුව බිත්තිය බැඳගෙන යන්නේ ස්ලැබ් එකක් දාන්නේ විවිධ දේවල් කියලා දෙනවා අර තාත්තා කෙනෙක් ගෙන්නලා අර ළමයිට ඉස්කෝලේ ඉන්න ළමයිට ඊට පස්සේ රියදුරු මහත්තයෙක් ගෙන්නලා කොහොමද වාහනයක් පදින්නේ ක්ලච් එක කියන්නේ මොකද්ද බ්‍රේක් එක කොහොමද පාවිච්චි කරන්නේ ස්ටීරියන් වීල් එක කොහොමද හෝන් ගහන්නේ කොන වෙලාවටද නොගහ ඉන්න එකද හොඳ ඉස්සර කරද්දි මෙහෙමද පාරේ තියෙන නීති මොනවද ඒ තාත්තා ගත්ත අත්දැකීම් එයාගේ අමතක නොවන සිද්ධි හැමදාම මේ වගේ එක එක කියලා දෙනවා ළමයින්ගේ තාත්තලා ගෙනල්ලා එතකොට ළමයි අතරේ මෝඩ මානසිකත්වයන් නිර්මාණය වෙන්නේ නැහැ අහවලාගේ තාත්තා මේෂන් බාස් උඹලගේ තාත්තා කුඹුරු කොටනවා අපේ තාත්තා මෙයා අපේ තාත්තා ડોක්ටර් එහෙම කියලා සෙපරේෂන් එකක් නිර්මාණය වෙන්නේ නැහැ හැමෝගෙම අත්දැකීම් තමයි එහෙම හරි එතකොට මිනිස්සු අතර මානව අත්දැකීම් ෂෙයා කිරීම තුළ නිර්මාණය වෙන්නේ ගෞරවයක් සහ නොලෙජ් එකක් ලංකාව වගේ රටවල ඒක වෙන්නේ නැහැ හරි සමහර වෙලාවට ලංකාව වගේ රටවල නිර්මාණය වෙලා තියෙන අන්ත පහත් තත්ත්වයක් ඒක තේරුම් ගන්න ළමයි අපි ඉන්න සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන මාර පහත් තත්ත්වයක් හරි බාට සෙරෙප්පු දෙකක් දාගෙන පැලිච්ච කකුල් දෙකක් එක්ක ඉස්කෝලේ පන්ති කාමරේට තාත්තව ගෙන්නන්න ලැජ්ජ වෙන දරුවෝ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ සමාජයේ. ඒක ළමයිගේ වැරද්ද නෙමෙයි. මේ සමාජයේ තියෙන වැරද්ද. හරි. එහෙම විය යුතු නෑ කියලා තමයි මම කියන්නේ. ඒකයි අපේ රට නොදියුණු වෙන්න ගොඩක් රටවල් දියුණු වෙන්නත් හේතුව. කොච්චර ධර්මයේ බණ කතන්දර ටෝක් ලොකු ඒවා big talks are there but people don't practically apply them into their life. කොච්චර ලස්සනද එහෙමනේ තේ දල්ලක් කඩන හැටි තේ දළු කඩනකොට අත්වලට දැනෙන වේදනාව මොන වගේද ඒකට දළු කිලෝ එකකට සල්ලි කීයක් ගෙවනවද දළු කිලෝ එකකට වතුර වලට ගෝණියකට කොච්චර කපනවද හරි ගෝණියකට ඇඩ් කරන්න ඕන දළු ප්‍රමාණය කොච්චරද කියලා වේට් එකෙන් එනකොට දැනගෙන ඉන්නවනම් හරි තේ දළු කඩන අම්ම කෙනෙක් ගෙනහලා පන්තියේ කතා කරන් දුන්නාම අනිත් ළමයි එකට ක්ලැප් කරනවා අර ෆිල්ම් එකේ නම් ඒ අම්මලාගෙන් ප්‍රශ්න අහනවා ඒ තාත්තලාගෙන් ප්‍රශ්න අහනවා ආදරේ එහෙම නැතුව hina වෙන්නේ අපා මුලේ තාත්තා මෙහෙම ඊය බං අයියේම උනා එහෙම කියන්නේ නැහැ. මෝඩියෝ තමයි එහෙම නිර්මාණය වෙන්නේ. So respect life experience. එතකොට එයා 10 වසරේ ඉන්නකොට දන්නවා grade 11 ඉන්නකොට දන්නවා driver කෙනෙක්ගේ අත්දැකීම්. හරි අවුරුදු 50ට driver කෙනෙක් වෙච්ච driver කෙනෙක්ගේ අත්දැකීම් ටික දන්නවා. අවුරුදු 30ක් විතර දළු කඩපු අම්මගේ දළු experience එක දන්නවා. එහෙම දැනගෙන තමයි grade 10 වලින් ඉඳන් අවුරුදු 15 ඉඳන් ජීවිතේ පටන් ගන්නෙ. හරි වාහනයක් පාර දාන කවදා හරි වාහනයක් ගන්න රූට මතක් වෙනවා. හරි 10 වසරේදී 11 අහපු කතන්දරේ අර තාත්තා කියලා දීපු ට්‍රැෆික් ලයිට් එකක් ගන්නේ මෙහෙමයි යන්නේ අර ඒවා ඒකනේ වෙලා තියෙන ළමයි O level කල් ඉවරනාට පස්සේ A level කල් ඉවරනාට පස්සේ ආයිමත් ලර්නර්ස් එකට යන්න ඕනේ
නේ රුපියල් 25000ක විතර දීලා ලයිසන් එකක් ගන්න. අපරාධනේ. ලංකාව වගේ රටවල් ඒවා කරන්නේ නැහැ. සබ්ජෙක්ටඩ් කරන්නේ නැහැ. වාහන පදින හැටි කියලා දෙන්නේ නැහැ. හරි සමහර රටවල් තියෙනවා ගෑනු ළමයිට පවා. වාහනයක ටයර් එකක් මාරු කරන හැටි සබ්ජෙක්ට් එකේ කියලා දෙනවා. ඉස්කෝලේ. හරි කොහොමද පැච් එකක් ගියොත් වාහනයක ස්පෙයා වීල් එකක් අමතර වීල් එක පිටිපස්සෙන් අරන් දාන්නේ කොහොමද වාහනයකට මේ ජැක් එකක් ගාලා වාහනේ පැත්තක් උස්සන්නේ පොඩි පොඩි දේවල් හැමදේම කියලා දෙනවා අපේ රටවල ඒව කරන්නේ නැහැ නිකම් මොකක් හරි විෂයක් උගන්වගෙන ඉන්නවා හැමදාම හරි කතන්දරය ඇති එච්චරයි හයි ටොපික් එකට ඉතින් ලයිෆ් එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න එක පුද්ගලයා තනියෙන් ගත්ත ටික ෂෙයා කරාම මාර නොලෙජ් එකක් කලෙක්ටිව්ලි ලැබෙනවා ඒක ලැබෙන්නේ ඔයාට විතරක් නෙමෙයි අහන් ඉන්න ඔයාගේ අනිත් යාළුවටත් හම්බ වෙනවා ඒව ගන්න එක උරා ගන්න එක තමන්ගේ වැඩක් හරි that is when as I said මං පුරුද්දක් ඉදිරිය කරන දෙයක් තමයි මං කොහේරි පාරේ ගියොත් හොඳටම අන්තම වයසක ගියපු 100 කෙනෙක් හැරමිට්ටක් ගහ ගහ යනවා හම්බුනෝති අනිවාර්යයෙන් මං කතා කරන කොහේදී හරි මොනම් බරපතල වැඩකට යන්නේ නැත්නම් අනිවාර්යෙන් කතා කරනවා 100 ලව් කරපු හැටි හරි 100 කොහමද ඒ කාලේ ලියුම් ලිව්වේ 100 කොහමද ගෙවල් හැදුවේ ඒ කාලේ කොහමද 100 ආර්ථිකේ රුපියල් කීයක් යනවද පොල් ගෙඩියකට හරි ඔය වගේ මොනවා හරි ඕන නැති කුණු උඩවල් වැදගම්ම නැති මිනිස්සුත් එක්ක කතා කරනවට වඩා අන්න ඒ වගේ කට්ටියත් එක්ක කතා කරාම එයාලටත් මානසික සතුටක්. ඇයි වයසට යනකොට මිනිස්සුන්ගේ ජීවිතේ ලොකුම දුක තමයි රිසර්ච් වලින් එළි වෙලා තියෙනවා. එයාලට කවුරුත් ඇටෙන්ෂන් දෙන්නේ නැහැ. අවධානය දෙන්නේ නැහැ. ඇටෙන්ෂන් එක ලැබෙන්නේ තරුණ අයට. හරි තරුණ වියේදී තමයි ඇටෙන්ෂන් හම්බ වෙන්නේ සහ කුඩා වියේදී. අනිත් අයට අවධානය නොලැබෙන. දැන් ඔයා හිතන්න 100 කෙනෙක් ආච්චි කෙනෙක් හැරමිට්ට ගහ ගහනකොට කවුරුත් කතා කරන්නේ නැහැ. ලස්සනට ඇඳලා ගෑනු ළමයෙක් ගියොත් අනිවාර්යෙන් එහා දිහා හරි ලස්සනට ඇඳලා කොල්ලෙක් ගියොත් අනිවාර්යෙන් එහා දිහා ගොඩක් වෙලාවට බලනවනේ කතා කරනවා hina වෙනවා හරි හැබැයි ඔයා හිතන්න ඔයා වයසට ගිහිල්ලා අවුරුදු 80ක් විතර වෙලා ඔයා හැරමිට්ට ගහ ගහරම යනකොට කවුරුත් ඔයත් එක්ක කතා කරන්න ඉන්නේ නෑනේ ඔයාගේ යාළුවෝ මැරිලා එකට ඉඳපු අය මැරිලා ඉස්කෝලේ ගියපු අය නෑ විදුහල්පතිත් නෑ ගුරුවරයෙක් නෑ උගන්වපු එකක් නෑ ක්ලාස් එකක් නෑ හරි ජොබ් එකක් ඉවරයි ඒකේ වැඩ කරපු උනුත් මැරිලා ඔයා විතරයි ඉන්නේ ඔයා අඳුරන්නේ නැහැ යන්නේ නැහැ වාහන විවිධ වාහන යනවා පාරේ වෙනදා වගේ යන්නත් බෑ කණ ඇහෙන්නෙත් නැහැ හරි නිකන් හිතලා බලන්න මේ ලයිෆ් එක එයාලගේ අත්දැකීම් කෝෂ එයාලා නිකන් අත්දැකීම් ගෙඩි වගේ ඇවිදින පුස්තකාල වගේ එයාලට ඇහුම්කන් දුන්නොත් එයාලගේ හાર્ට් බීට් එක ඇතුලේ සංචිත වෙලා තියෙන නොලෙජ් එක එකින් එක එළියට එන්න ගන්නවා එතකොට ඔයාට අනිත් උන් වෙන විකාර පස්සේ දුවන අතරේ හරි සමාජයේ තමන්ගේ සමකාලීන යාළුවෝ වෙන අනවශ්‍ය හොබීස් හදාගෙන ඉන්න අතරේ ඔයාට හදාගන්න පුළුවන් අන්න ඔය මාර ලස්සන හොබි එක නිකන් හිතන්නයි මම මේ කිව්වේ හරි එක තමයි වැදගත් හරි that is when the society gets motivated right මම ඊළඟට යනවා මේක අයින් කරලා ඊළඟ topic ඊළඟ point එකට මට කවුරු හරි කියන්න කියලා මම කොහොම ලියාගත්තා නම් ඒකේ කොච්චර කරුණු තිබ්බද කියලා right ඊළඟ මේ point එකට තමයි sometimes සමහර වෙලාවට we may feel that අපිට දැනෙන්න ඉඩ තියෙනවා we may feel අපිට දැනෙන්න ඉඩ තියෙනවා sometimes we may feel that we shouldn't listen to elders සමහරලාට මෙන්න මේව listen කරන්න ඕනි නෑ කියලා දැනෙන්න ඉඩ තියෙනවා හරි it depends on ඒ තීරණය එහෙම හිතෙන තීරණයක් තියෙනවා ළමයි අන්නේ තීරණයට පදනම් වන්නේ it depend වෙන්නේ ඒ තීරණය යැපෙන්නේ depend වෙනවා කියන්නේ යැපෙනවා තීරණය වෙනවා තීන්දුව වෙනවා පදනම් වෙනවා right අන්න එක තමයි හරිම වචනේ පදනම් වෙනවා it depends on perspective viewer right ඒක පදනම් වෙන්නේ බලන කෙනාගේ වීවගේ perspective එක මත කියන්නේ මොකක්ද ඒ කියන කතාව perspective එක කියලා කියන්නේ අර චින්තන විදිය perspective හරි ලස්සන තනි වචන ඕනනම් හොයාගන්න perspective එක එදිහා බලන කෝණය වගේ එකක් හරි ඉදිරි දර්ශනය අන්න right ඒක තමයි perspective එක ඒ කියන්නේ තමන්ගේ
දෘෂ්ටි කෝණය, දර්ශනය. Taman දේවල් දිහා බලන විදිය perspective එක. කනෙක්ට් කියන්න පුළුවන් මම සමාජ දිහා බලන්නේ 아무තු perspective එකකින්. ඔයාට කියන්න පුළුවන්. මම සමාජ දිහා බලන්නේ වෙනස් perspective එකකින්. අර ඒ විදිහට perspective එක කියන්නේ නිකන් දර්ශනය කියන එක. දෘෂ්ටි කෝණය. හරි. බලන කෙනාගේ දෘෂ්ටි කෝණය මත තමයි ඒක පදනම් වෙන්නේ. හොඳට හිතන්න බලන්න මේ කියන පොයින්ට්. බලන කෙනාගේ දෘෂ්ටිය අනුව මේක පදනම් වෙන්නේ නේ. සමහරලාට හිතෙන්නේ නැති වෙන්න පුළුවන් අහුම්කම් දෙන්න. ඇයි ඒ සමාජයේ ගොඩක් වෙලාවට වැඩි හිටියන් අතින් හරි කුඩා වියේදී එහෙම නැත්නම් යෞන් වියේදී තරුණ වියේදී පවා හරි වැඩි හිටියන් අතින් ගොඩක් වෙලාවට ලංකාව වගේ රටවල් වල පීඩන තාඩන එහෙම නැත්නම් කියන්නේ ඒකට කියන හිංසාවල් සිද්ධ වෙනවා. මම මේ කියන්නේ වැරදක් කරාම ගෙදරදි බයින් එක නෙමෙයි. හරි සමාජයේදී ගොඩක් වෙලාවට වෙන්නේ හිංසා. බස් එකේ ගියොතින් කවුරු හරි එකෙක් වැඩි හිටියෙක් ඇඟට හේතු වෙන්න එනවා. හරි. ඊට පස්සේ පොළට ගියොතින් බඩු ගන්න මේකේ වැඩි හිටි ළමයි මං හිතනවා ඔයාලට තේරෙනවා මේ කියන්නේ. හිංසාවල් වැඩි. බඩු ගන්න ගියාම මුදලාලි ඉතුරු සල්ලි දෙනකොට අතින් අල්ලනවා. හරි. එහෙම නැත්නම් කුණුහරුප කියලා බයිනවා. හිංසාවල් වැඩි. එතකොට පුද්ගලයෙක් තුලේ පර්ස්පෙක්ටිව් ගොඩනගන්නේ සමාජය ගැන කේන්තියක් ඇති වෙන්න පුළුවන්. නෑ ඕකුන්ට මං කතා කරන්නේ නෑ. වැඩක් නෑ. ඔක්කොම එකයි. එහෙම කියලා ජෙනරේෂන් එකක්ම ගැන සම්පූර්ණ view එකක් හැදෙන්න පුළුවන්. ඒක රීසනබල් සාධාරණයි. හරි. ආගමික ස්ථානයකට ගියොතින් පූජකයෝ සමහර පූජකයෝ අතින් අනවශ්‍ය දේවල් එනවා. එතකොට වැඩිහිටි පරපුරට කියලා හැම එක්කිනාටම එක වගේ ගරු කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ කියන්නේ මෙන්න මේ පොයින්ට් එක. Sometimes we may feel මං හිතන්නේ විශ්වජිත් පැහැදිලි ඇති මම මේ කියන කාරණාව. හරි. We should not listen to elders. It depends on the perspective of the viewer. බලන කෙනාගේ දෘෂ්ටි කෝණය. මත තමයි ඒක පදනම් වෙන්නේ. හරි. එහෙම නැත්නම් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලම හිතලා බලන්න. හරි අනාරක්ෂිත සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ. It depends on the perspective of the viewer. But we can select. We can select carefully. But we can select carefully. අපිට පුළුවන් පරිස්සමට තෝරගන්න. But we can select carefully නේද? Whom not whom we should respect කාටද අපි සැලකිය යුත්තේ සහ and should not respect කියලා දැම්මත් හරි. Whom we should respect and to whom we should not respect. කාටද අපි ගරු කළ යුත්තේ කාටද අපි ගරු නොකළ යුත්තේ කියන එක අපිට පරිස්සමට තෝරගන්න පුළුවන්. නමුත් අපිට තෝරගන්න පුළුවන්. පැහැදිලිනේ කියන එක. මේ anthropology වල කාරණාවක් කියන්නේ මානව විද්‍යාවේ තියෙන එකක්. Everyone is fond of the social attention. The social attention කියලා කියන්නේ සමාජ අවධානය. හරි සමාජ අවධානය සමාජීය අවධානය social සමාජ අවධානය attention. Everyone කියන්නේ හැම කෙනෙක්ම. Everyone කියන වචනය මතක තියාගන්න ඒකේ සිංහල තේරුම හැමෝම වුණාට එයා ඒක වචන පදයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. Everyone is අන්න ඒකයි is දාන්නේ. Everyone කියන එක ආ නෙමෙයි. Everyone is. හොඳට මතක තියාගන්න. Fond of කියන්නේ ආසයි කියන එක. ආසයි. Fond of. හරි. හැම කෙනෙක්ම ආසයි මොකටද? social attention එකට. සමාජ අවධානයට. අපි හැමෝම කැමතියි යම් යම් ක්ෂේත්‍ර වල කැපිපෙනෙන්න. හරි. ඒක විවිධයි. කියන්න පුළුවන් කෙනෙක්ට නෑ මම නම් එහෙම නෑ මං එහෙම නෑ කියලා.
එමුනේ හැමෝම කැමති ලස්සනට පෙනී ඉන්න. සමාජයේ ගෞරවයට. හරි ගෞරවණීය විදිහට ආමන්ත්‍රණය කරනවට. ගෞරවණීය විදිහට කතා කරනවට. ගෞරවණීය විදිහට සලකනවට. හරි ස්ත්‍රී පුරුෂ බාල මහලු මොන වයසට ගියත් කවුරු වුණත් හැමෝම කැමති මේ සෝෂල් ඇටෙන්ෂන් එකට සමාජ අවධානයට. ඒකටනේ අපි ඉගෙන ගන්නෙ නේ සමාජයේ අවධානය නැතුවම මිනිහෙකුට ඇක්සෙප්ටන්ස් එක සෝෂල් ඇක්සෙප්ටන්ස්. සමාජ අවධානය කියන එක. ඒ වගේම බලන්න social acceptance සමාජීය පිළිගැනීම is another key matter here. හරි? The elders seek both of them. Right? මේ වැඩිහිටියෝ කියන එක ඔය දෙකම හොයනවා. Elders seek both of them. එහෙනම් මම මේ උඩ කිව්වා point දෙකක්. Everyone is fond of social attention. එහෙනම් වැඩිහිටියෝ හොයන එකක් තමයි මේ සමාජ අවධානය. හරිද? ඒකයි වයසටම යනකොට ගොඩක් අය කෑ ගහන්නේ ගියත් ඉඳන්. විලාප ගහනවා. හරි? අවධානය ගන්න බැරුණාම මරහඬ ගහනවා. ඇයි? බුදු අම්මෝ කීක කේන්ද්‍රි ගන්නවා සමහරලාට සීයලා. ඇති ලෙඩකුත් නැහැ සමහරලාට නිකන් කෑ ගහනවා. නිකන් ගිහින් බලන්න ආශ්‍රය කළා. හරි? ඉන්න බැරියෝ පපුව රිදෙනෝ කියලා කේන්ද්‍රි ගන්නවා. ඇත්තට චුට්ටක් රිදුනා සීයලා ආච්චිලා එහෙමයි. ඇයි ඒ පොඩි ළමයි වගේ සර්කල් එකේපත් වෙනවා. මාර ලව් එකක් ඒ වැඩිහිටියන්ට ආදරය කිරීම කියන එක. වැඩිහිටියෝ කියන්නේ මේ ඇවිල්ලා මං කියන්නේ හොඳටම වයසක අය ගැන. හරි. ඒ අයට ඒ මානව ප්‍රේමය ඒ අය වෙත මුදා හැරීම ඇතුලේ පුදුම ඉන්ධනයක් සතුටක් අත්දැකීමක් නිහතමානී සෙනෙහසක් ආග්‍රහණය කරන්න පුළුවන් ළමයි. හරි. දැන් මතකයි කැම්පස් එකේ ඉන්න කාලේ ගිහිල්ලා වැඩිහිටි සමිති වලට ගිහිල්ලා වැඩිහිටිව ආශ්‍රය කරලා එනවා. සින්දු කියලා ආසියලා ආච්චිලා එක ඩාන්ස් කරලා හරි. ඒව මරු. මට මතකයි නෝරෙලි පැත්තේ ගිහිල්ලා වැඩිහිටි සමිතියක ගිහිල්ලා ඒ අයගේ ෆෝම්ස් පුරවලා ඒ අයලත් එක්ක සෙල්ලම් කරලා බනිස් කාලා. හරි. ඇයි මැරෙන්න යන්න කලින් මිනිස්සුන්ට දෙන්න ඕනේ සතුට. සමාජය ඔයා කොයි විදිහට තේරුම් ගත්තත් ඔයාට උන් විදිහට ඉන්න. හරි. මාර දේවල් තියෙනවා ජීවිතේ විඳින්න. social attention සමාජ අවධානය ගන්න ආසයි. හරි. ඊළඟට social acceptance is another one. සමාජීය පිළිගැනීම. දැන් වයසට ගියාම ඇස් වලින් කබ නේ ඒක පිහිදා ගන්න මතක නැති වෙනවා. වෙනදා මේකප් දාපු මූණේ මේකප් එක නෑ. හරි social attention වෙනදා පාරට දැන් මේ female life එක ගැන කියනවනේ. වෙනදා පාරට වයින්කොට පිරිමි ළමයි පස්සෙන් ආපු විසිල් ගහපු කරදර කරපු ලියුම් දීපු කෝල් කරපු මොනවා හරි. ඒ සෙට් එක නෑ එතකොට එයා මැරිලා. තමන් හොඳටම වයසට ගිහිල්ලා කොණ්ඩේ හැලිලා දත් හැලිලා රයිට්. කවුරුත් බලන්නේවත් නැති දවසක් එනවා සමාජයේ. එතකොට social acceptance එක යාච්චිලත් ආසය ලබන්න සීයලත් ආසය ලබන්න නේද ජිම් ගිහිල්ලා ගට් සදාගෙන ඉඳපු කොල්ලෝ වයසට ගිහිල්ලා පච්ච ගාලා හිටියට වයසට ගියාන් පස්සේ කවුරුත් නැහැ එතකොට හරි පව් යාලා හරි මැරෙන බව දන්නවා අල්ලපු ගෙදර ඉඳපු යාළුවා මැරුණාම දන්නවා next time මං තමයි යන්නේ කියලා මාරයි හැංගීම අඬන්නේ නැතුව බයත් නැතුව පෙන්නන්නේ නැතුව ඉන්නවා කවුරුත් අහන්නෙත් නැහැ social acceptance එක මෙයාලට ඕන ඇයි ඒ සමාජය ඇතුලේ මමත් සමාජිකයෙක් මාව සමාජයෙන් මුදාහැර නැතය මම සමාජයේ තාම කොටස්කරුවෙක් කියන ඒ අල්ලා ගැනීමයි මිනිස්සයා තුල මානසික ස්ථාවරයක් ගොඩනගෙන්න ඕනි අවධානය ඕනි ඒක නිසා තමයි සමහර වයසක අය මල පහ කරලා බිත්ති වල ගන්න ගෙදර ඉඳන් අවධානය ගන්න හොඳින් බැරි නම් නරකින් අවධානය ගන්න බලන්න හරියට පොඩි ළමයි වගේ හරි එහෙනම් සමාජ අවධානය පිළිගැනීම දෙන්න ඕනේ යාට රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ මුලසුන දෙන්න ඕනේ බොරුවට හරි දෙන්න ඕනේ. හරි? බොරුවට කියන්නේ බොරුවට දේවල් කරන්න එපා. කරන දේ හරි මාරේ හැත්තට කරන්න. මම කියන්නේ එයා සතුටු කිරීමේ අරමුණින් හරි දෙන්න ඕනේ ගෞරවේ. another key matter යතුරු නෙමෙයි කී කියන්නේ ප්‍රධාන කාරණාවක් කිරික. another key matter the elders seek both of them. වැඩිහිටියෝ දෙකම හොයනවා. හරි. we must elders හරි අපි අපේ වැඩිහිටියන්ගේ මනෝභාවය තේරුම් ගන්න ඕනේ we must understand the mindset of our elders අපි අපේ වැඩිහිටියන්ගේ මානසිකත්වය තේරුම් ගන්න ඕන mindset
මනෝභාවය, මානසිකත්වය, එයාලා හිතන විදිය, කොහොමද හිතන්නේ? හරි. ඉවසන්නම් බැරි පොයින්ට් එකක් ආවම. එතනදිත් ඉවසන්න ඕන. තේරුම් ගන්නවා කියන්නේ එතන. මොනවා කරන්නද කියලා හිතලා ඉවසන්න ඉන්නවා. We must understand the mindset of our elders. බලන්න sometimes all the instructions සියලුම උපදෙස් advice කියලා කිව්වත් හරි right sometimes all the instructions and guidelines කියලා කියන්නේ GUIDE කාටද කියන්න පුළුවන් guidelines කියන එකේ තේරුම මාර්ගෝපදේශ very good මාර්ගෝපදේශන සමහර වෙලාවට දෙන ඔක්කොම උපදෙසුයි මාර්ගෝපදේශනයි තියෙනවනේ that elders give us වැඩිහිටියෝ අපිට දෙන මාර්ගෝපදේශන සහ උපදෙස් හරි may not be correct may not මේ කියන්නේ ඉතින් ඉඩ තියෙනවා may not කියවම ඉඩ නැහැ b කියන්නේ වෙන්න ඉඩ නැහැ මොනවා වෙන්නද ඉඩ නැත්තේ correct or fruitful fruit කියන්නම් පළතුරනේ ඵලදායි fruitful ඵලදායි හෝ නිවැරදි වෙන්න ඉඩ නැහැ සමහර වෙලාවට දෙන උපදෙස් වැඩි හිටියෝ කියනවා ඕම නෙමෙයි මෙන්න මේ යන්න ළමයා කියලා. ඒ කාලේ සීට් බෙල්ට් දැම්මේ නෑ යන්න ඕම කියලා කියනවා. ගිහිල්ලා යනවා හොම්බ ගැටෙනවා ස්ටිල් මේ ඇක්සිඩන්ට් එකක් වුණාම. හරි. අපේ කාලේ ඕව පැන්දෙන්දි නෑ ළමයා ඔය සෙරෙප්පු දෙකක් දාගෙන ඵලයන් එහෙම කියලා කියනවා. සෙරෙප්පු දෙක දාගෙන බාට වයලි දෙක දාගෙන ඉස්කෝලේ ටික ගමන් ප්‍රින්සිපල් ගහනවා. මොකටද අනේ ටයි පොල්ලක් ඕව දාන්නද අපි ඒ කාලේ අපි යන්දේ 760යි ඔන්න ඕක ඇඳන් ඉඳපන් කියලා කියනවා 760 දැන් කඩේට ගිහම කඩේ මුදලාලි ඌ කියනවා හරි මොක හරි එතකොට මේ ජෙනරේෂන් එක දෙන උපදේශ සමානලාවට may not be practical when living in the today's society we have been updated for a long period of time right that is the nature of human evolution මානව මිනිස් evolution එක කියලා එකක් තියෙනවානේ evolution එක ඒ මොකක්ද ඒ කියන්නේ? පරිණාමය. චාල්ස් ඩාවින් හොයාගත්තා කියන්නේ. එයා හොයාගත්ත එකක් නෑ. ඉවොලූෂන් කියන්නේ පරිණාමය. මේ හියුමන් ඉවොලූෂන් එකේදී වෙන දෙයක් තමයි වැඩිහිටියෝ හිතනවා අප්ඩේට් වෙන්න ඕනේ නෑ කියලා සමහරවිට. ෆෝන් එක අනිත් වැඩක් නෑ මොකටද? ඉන්ටර්නෙට් අයියෝ කන්නද? අපේ කාලේ තිබ්බේ නෑනේ ඔය. right? ඒක එයාට ඒත්තු ගන්නන්න මාර අමාරුයි. right? As an example my father I cannot prove him that internet is useful for me. He does not care it. Right? It is my personal experience. Mobile එක ගත්තොත් බනිනවා සමහරලාට. right? ඔය නිකන් S2 ගන්න අස්ති කරගෙන අන්ධ කරගන්න හදන්නේ. ඇත්තකුත් තියෙනවා. හැබැයි මේ personal experience සමහර වෙලාවට වැඩිහිටි પરම්පරාව දෙන ඒවා ළමයි. තේරුම් ගන්න ඕනේ. හරිම ඒවා නෙමෙයි වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට. සමහර දේවල් මත හැම දෙයකම නෙමෙයි. හරි. ඕක කෑවොත් බඩේ අමාරු වෙයි දෙයි කියලා කියන එක එයාලා දන්නවා ඒක ඇත්ත. බයොලොජිකල්. හැබැයි සමාජීය දේවල් තියෙනවනේ. අන්නේ සමාජීය දියුණුව වෙනකොට එයාලාගේ යුගයේ නොතිබුණු දේවල් අපිට කියනවා කරන්න එපා කියලා. ඒකට හේතුව එයාලා ඒක විඳලා නැති නිසා. එයාලා ඒ අවශ්‍යතාවය සමානලාවට දැකලා නැති නිසා. ඒක එයාලා පිළිගන්න කැමතිත් නැහැ. හරි. තේරුම් ගන්න මම මේ කියන දේ. ඒක නා කියලා අපි යාලට අගෞරව කළ යුතුත් නැහැ. ප්‍රශ්න ඇති කරගත යුතුත් නැහැ. හරි? නැදමාවත කියන්නේ. එතකොට මේ දෙන සමහර ඒවා ෆෘට්ෆුල් නොවෙන්න පුළුවන්. මම අර කිව්වේ කලින් ආනේ කාලේ තිබ්බද ඕවා ඔය කේම්මල් වැඩක් නැහැ. හරි? ඔය මොනවද ඔය කරන්නේ වැඩක් ඇතිවන්නේ ආනේ ඕවා බල්ලාරි කී කාටද? එහෙම වෙන්න පුළුවන්. හරි? ඒත්තු ගන්නන්න බෑ. ඇයි? එයා ඒක දැකලා නැහැ. කළු පාට හරි. අපි හිතමු මේ කළු පැහැය කියන එක දැකලා නැති S2කට මෙන්න මේක තමයි කළු පාට කියලා කාට හරි වචනයෙන් කියන්න පුළුවන්ද? බෑනේ. කියන්න බෑ.
අන්දයට දී කීරි වල හැඩය කියන්න මොකද්ද රසය කියන්න බැරි වගේ තමයි ළමයි ඒක වැඩේ. හරි නිකන් වෙන වැඩ කරන ගමන් නෙවෙයි ලෙසන් එක හරියට අහගෙන හිටියොත් ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉංග්‍රීසි වලට අමතරව මේ කියන දේවල් ඉම්පෝටන්ට් ඔයාට. නිසා වැඩිහිටියයිට කියන්න තියෙන්නේ. ළමයි කරන හැම දෙයකම objections දාන්න හොඳ නැහැ. විරෝධතාවල කරන්න හොඳ නැහැ. ඒව තුළ තියෙන පුළුවන් some points that even you can learn sometimes. ඔබට පවා ඉගෙන ගත හැකි දේවල් ළමයි තුළ තියෙන්න පුළුවන්. generation gap එක කියන එක හරි වැදගත්. ඒ නිසා මම ලියනවා generation gap is a topic, right, that the sociologist often discuss. Generation gap is a topic. කාටද කියන්න පුළුවන්? Generation gap is a topic that the sociologist often discuss. එක ළමෙක් challenge එකක් ගත්තොත් කියලා කියන්න බලන්න. හරි. නෙත්මි රශිබා යන්න පුළුවන් හරි. generation කියන එකේ සිංහල meaning එක තමයි රශ්මි පරම්පරාව කියන එක. පරම්පරාව. දැන් තරුණ පරපුර, වැඩිහිටි පරපුර කියලා අපි කියනනේ පරපුර කියන්නේ generation කියන එකයි. හරි මම දෙන්නම් chance එකක් කියන්න කාටද? විශ්වජිත් කියමුනේ. වර්ක් කාලයෙන් කතා කරේ නෑනේ. අර sentence එකේ තේරුම. ඉමාෂට පුළුවන්ද කියන්න? හරි මං කියන්නම්. ළමයි පවුනේ. generation gap එක කියලා කියන්නේ ළමයි පරම්පරා පරතරය. generation gap. හරි generation gap පරම්පරා අතර තියෙන පරතරය. is a topic. පරම්පරා අතර පරතරය කියන දේ මාතෘකාවක්ලු that sociologist කියලා කියන්නේ සමාජ විද්‍යාඥයන්. sociologist සමාජ විද්‍යාඥයන් often discuss නිතර කතා කරන නිතර සාකච්ඡා කරන. එහෙනම් පරම්පරා ගැප් එක එහෙම නැත්නම් පරම්පරා අතර තියෙන වෙනස විෂමතාවය කියන දේ සමාජ විද්‍යාඥයෝ නිතර කතා කරන මාතෘකාවක්ලු. දැන් ඔයාගේ O level essay එකකට මෙහෙම sentence එකක් දැමීමේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාගේ විෂය බාහිර knowledge එක තියෙනවා කියන එක paper එක කියවන සර් හරි මැඩම් හරි දන්නවා. එකක් දැක ගන්නවා ඒක. හරි knowledge එක දාන්න ඕනේ. grammatically correct වීම විතරක් නෙමෙයි ලියන එක ඇතුලේ පොඩි advance ගතියක් දෙන්න. අමතර කියවන්න පත්තර කියවන්න. අනිවාර්යෙන් සතියන්තේ weekly newspaper එකක් සිංහල or English you can just read and gain experience. It is a very important thing. දැන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි උරුදු ගානකට පස්සේ තේරෙනවා ආව මාර දෙයක් කියලා. ඒ කරපු දේ. හරි. එතකොට මේ generation gap එක කියන එක කියලා කියන්නේ මොකද්ද? 100 කියනවා ඕක වැඩක් නැහැ. මම අර කලින් පැහැදිලි කරා. අනේ ඕක කරලා වැඩක් නැහැ හරි කී කාටද? අර එයා දන්නේ හැබැයි ඔයා දන්නවා. එහෙම අවස්ථා ජීවිතේ ලැබිලා නැද්ද ඔයාට නම්? අනිවාර්යෙන් ලැබිලා ඇති. ඔයා කරන දෙයකට ගොඩක් වෙලාවට විරුද්ධ වෙන්න පුළුවන්. මොනවා හරි. ඔයා කෑමක් හදනවා කියලා හිතන්න. හරි ඔයා පොතක් කියවනවා. සීයා හරි ආච්චි හරි අම්මා හරි තාත්තා හරි වැඩිහිටියෙක් කර ගුරුවරු කවුරු හරි පරම්පරාව වැඩිහිටියෝ ඇවිල්ලා කියන්න පුළුවන්. ඕක කියවන්න එපා. ඕක කියවල වැඩක් නැහැ. අපි යාගෙන් අහුවොත් ඔයා මේක කියවලා තියෙද කියලා නෑ මං කියවලා නෑ. නිකන් කිව්වෙපා කියලා. ඒ පරම්පරා ගැප් එක. සීයා කියනවා මාළු බෙදලා කන්න එපා කියලා. ඇයි ඒ? හරි මොකක් හරි හේතු මත මම මේව කියන්නේ නැහැ. හරි. මාළු බෙදලා කාලා එළිය යන්න එපා. එතකොට ඔයා දන්නේ නැහැ මේක ඔයා මාළු බෙදලා කාලා ඕන තරම් ගිහින් තියෙනවා. පරම්පරා ගැප් එක. සමහරවිට ඔය ඇඳුම අඳින්න එපා. ඇයි ඒ? හේතුවක් නෑ අඳින්න එපා. ඒ කාලේ අපි අඳින්නේ නෑ. ඔයාලා අඳින්නත් එපා. හේතුව මොකද නෑ? හේතුවක් නෑ. හේතු වැඩක් නෑ නේ ඔබට. එහෙම කියලා අහන්න පුළුවන්. So generation gap is something that sociologists often discuss. මේ ගැප් එක ඒ කියන්නේ මේ කට්ටිය අතර පරම්පරා අතර පරතරයක් තියෙනවා ළමයි ඕන වෙලාවක නිතරම. ඔයා සහ ඔයාගේ වැඩිහිටි පරපුර අතර
පරම්පරා අතර ගැටණයක් තියෙනවා. ගැටණයක් කියන්නේ ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක ඇතුලේ තමයි ගැටුම් නිර්මාණය වෙන්නේ. ඒ ගැටුම් කළමනාකරණය කර ගැනීම ඉවසීමෙන් කළ යුතු දෙයක්. එතකොට always ඔබ තමයි තේරුම් ගන්න ඕනේ ඒ කියන දෙයට අනුගත වෙනවද ඒව බේරගෙන ඉස්සරහට යනවද ගන්නට කියන එක. So generation gap is a topic. මේක සමාජ විද්‍යාවේ තියෙන දෙයක් මම නිකන් කිව්වේ. එතකොට ඔක වැදගත්. හරි. හිතලා බලන්න දේවල් ගොඩක් තියෙනවා වයි. Elders seek, hari, respect and a proper appreciation. Nisi ඇගයීමක්. වැඩිහිටියෝ හොයනවා respect කියන්නේ ගෞරවය. A proper appreciation nisi ඇගයීමක්. Right? Appreciation කියන්නේ ඇගයීම කියන එක. වැඩිහිටියෝ හොයනවා seek කියන්නේ හොයනවා. නිසි ඇගයීමක්. A proper appreciations කියවලා බලන්න නිකන්. A proper appreciation වචන ඔන්නෝම පාඩම් කරගන්න. Just try to read or keep them in mind, not like single quantities, single words. Just try to use them as collective, right? Connected blocks type words, right? වචන ගඩොල් වගේ කුටි වගේ මතක තියාගන්න try කරන්න blocks විදියට. A proper appreciation, respect මේ දෙක හොයනවා. මේක පේපර් එකේ දීලා තිබ්බානේ. Therefore it is something, සමහර වෙලාවට ඒක it is something that is connected with, සමහර වෙලාවට therefore it is something that is connected with එයාලගේ මානසිකත්වයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් තමයි සමහර ලාට මේක. මේ ගෞරවය හොයන එක, අගයවීම හොයන එක. හිතන්න ගමේ ඉන්නව නම් පෙන්ෂන් ගියපු පොලිසිය රාලහාමි කෙනෙක්. ඒ මිනිසයා ගෙදරදිත් ගොඩක් වෙලාවට අපේක්ෂා කරනවා ගෙදරට එන මිනිසයා ගුණත් අර පරණ පොලිස් රාලහාමිට ගරු කරපු විදියට ගරු කරන්න ඕනි කියලා. ඕක දන්නේ නැති අර ඔයාලා අංකල් කොහමද කියලා අහනවට සමහරලාට යට හිතින් කැමති වෙන්නේ නැහැ. හරි. සැලියුට් ගහපු මිනිස්සු දැකපු ඉහළ තනතුරක ඉඳපු පොලිසිය රාලහාමිට අංකල් මොකෝ පාරේ කියලා ඇහුවාම පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. නිසා මේක මේ මයින්ඩ් සෙට් එක සම්බන්ධ කතාවක්. හරි. ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ගොඩක් වෙලාවට තමන් පෙන්ෂන් ගියාට පස්සෙත් අර සමාජ ගෞරවය යම් කාලයක් අපේක්ෂා කරනවා. මම මේවා කියන්නේ නැහැ ඔය ලෙවල් ක්ලාස් එකේ ඉඳලා සමහරවිට තේරෙන්න තියෙන පුළුවන්. කියන පොයින්ට් එක. පෙන්ෂන් ගියාට පස්සේ ජීවත් වෙච්ච අර අභිමානවත් ජීවිතය වගේ එක සමහරුන්ගේ ලයිෆ් එක රස්සාවනේ. එහෙම කරගන්න හොඳ නෑනේ. ඒ වුණාට සමහර ඉන්නවා රස්සාව තමයි පොරත්වය තමන්ගේ. පෞරුෂ ගැටලු. හරි. ඒ ගෞරවය කැඩුනට පස්සේ ඒක විඳුනට පස්සේ ඒ ඔඩියන්ස් එක තමන්ට නැති වුණාට පස්සේ ළමයි වැඩිහිටි භාවයේ අගට ගියාට පස්සේ කවුරුත් ගණන් ගන්න නැතුණාම පිස්සු හැදෙනවා. පාරේ ඇවිද යනවා කියෝ. දැකලා නැද්ද? එහෙම කියෝ යන මිනිස්සු ඉන්නවා වයසට ගියාම තමන්ට හරි ඉස්සර තිබිච්ච තනතුරු තාන්න මාන්න පිළිගැනීම් සමාජ වරප්‍රසාද නැති වුණාම. එතකොට මේක මේ මානසිකත්වයේ සම්බන්ධ දෙයක්. ඔයා දෙන පොයින්ට් එකට මොකද්ද ඔයා කරන්නේ? පළවෙනි සෙන්ටෙන්ස් එකේ කියනවා elder seek respect and proper appreciation කියලා. ඊට පස්සේ ඒකට ඔයා ඒක කියන කාරණාවට ලොජික් එක දෙනවා. පොයින්ට් එක දෙනවා. එම නිසා it is sometimes it is something that is එම නිසා sorry මේ මෙතන එම නිසා කියන එක දාන්න නැතුව හිටියත් කමන්නේ නැහැ. right මේ therefore කියන එක කපන්න හරි. ඒක කියලා විතරක් ගමු. හරි රීකරෙක්ට් කරන්න වීඩියෝ එක බලනවා ඉගෙන ගන්න අයටත් ඒ විදිහට ඒක අයින් කරගන්න. It is something that is connected with their mindset.
we must we must be in touch. මේ මොකද්ද? අල්ලන්න ඕනි කියලාද කියන්නේ මොකක්ද? නෑ. We must be in touch. touch කියන්නේ අල්ලනවා කියන එක. right? touch. must be in touch කියන්නේ හරි. be in touch with. මම ලියලම කියලා දෙන්න. මෙන්න මේ කෑල්ල be in touch with. be කියන්නේ ඉන්නවා in touch with. සමීපව. කියන්නේ be in touch. මම මේක සිංහලෙන් තනි වචනයක් දෙන්න බෑ මම පැහැදිලි කරන්නම්. හරි right I will explain this. නිතර නිතර දකිනවා, නිතර නිතර බලනවා, කතා කරනවා, hina වෙනවා. right always නෙමෙයි නිතර නිතර. අර යන්නේ ඒක ටච් එක තියාගන්නවා be in touch. ඒක තියාගන්නේ කොහොමද? අංකල් මොකවද ඔයා? එයි එහෙම කියලා නිකන් අර පාට් එකට නිකන් චෝක් එකට වගේ අහන්න නැතුව. අහන්නේ කොහොමද? ෆ්‍රෙන්ඩ්ලි මැනර් එක රෙස්පෙක්ට්ෆුල් මැනර් එකකින් යාලත් එක්ක we must be in touch. ටච් එක තියාගෙන ඉන්න ඕනේ රෙස්පෙක්ට්ෆුල් මැනර් එකකින්. ඒක බ්‍රේක් වෙන්නේ නැති වෙන්න. හරි human relationships කියන්නේ අන්න එහෙම දෙයක්. රෙස්පෙක්ට්ෆුල් මැනර් එකකින් වැඩි හිටියොත් එක්ක ඒ රෙස්පෙක්ට් එක තියාගෙන ඒක යන්න ඕනේ. සීයාගේ සාරමින් ඇදලා දුවන්න. හරි ඒ වගේ මේ ගොන් වැඩ කරන්න හොඳ නැහැ. දැන් අය එහෙම ජෙනරේෂන් එකේ මම හිතන්නේ එහෙම කරනවා කියලා මොකද ඔයාලා ගොඩක් එඩියුකේටඩ් මිනිස්සු හිතනට වඩා එඩියුකේටඩ් අනිවාර්යෙන් ඔයාලා එඩියුකේටඩ් නිසා අර ඉස්සර වගේ නිකන් සීයා කෙනෙක් වලකට තල්ලු කරලා hina වෙන ආච්චි කෙනෙක්ගෙන් කොණ්ඩේ හැදලා hina වෙන ඒ වගේ දෙකේ පණේ ළමයි සෙට් එකක් අද නැහැ. ඒවා වැඩක් ඇත්තෙත් නැහැ. එම ඒවට දැන් ගරහනවා මිසක් ඒවා වගේ කිරීමක් නැහැ. ඒකද ඔයාලා ඕනට වඩා දැනුම අරගත් සෙට් එකක්. සමහරවිට සමාජයට තේරුම් ගන්න බෑ ඔයාලට නොලෙජ් එක තියෙයි කියලා. හරි. මුදන්න දෙයක් නැහැ කියලා තමයි හිතන්නේ. ඒනට සොසයිටි එකත් එක්ක සංසන්දනය කරාම ඉස්සර ජෙනරේෂන් එකේ අවුරුදු 16ක 15ක කෙනෙක් අතට වඩා ඩබල් නොලෙජ් එකක් ඔයාලා ගාව තියෙනවා විවිධ ශේෂ්ත්‍ර වලින්. ඒ වගේම නොලෙජ් එක සීක් කරන්න පුළුවන් ප්‍රවේශයන් ඔයා ගාව තියෙනවා දැන් ඉන්ටර්නෙට් වගේ දේවල්. හරි. කවුරු හරි මට දෙන්න මගේ මේකේ වචන සෙට් එක ගාන මම ඉවර කරන්න හදන්නේ. Elders seek respect and proper appreciation. It is something that is connected with their mindset. ඔයාලට පුළුවන් මේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා දානකොට ඉසේ රයිටින් තව ගොඩක් ඇති පරණ ඒවා. මම ඒ ලින්ක් එක දෙන්නම් ඕන අයට කියව ගන්න පුළුවන් ෂේප් එකේ ඉන්න ගමන්. respectful manner එකකින් මේක ගනු කරන්න ඕනේ. otherwise එහෙම නැත්තම් කියන අදහස මම මේ කියන්නේ. otherwise නේද? otherwise they may feel depressed. එයාලට දැනෙන්න ඉඩ තියෙනවා පීඩිත බවක්. they may feel depressed. පීඩිත බවක්, වේදනාවක්. they may feel depressed. නේද? හරි. Otherwise they may feel depressed. So ඒක නිසා we must understand elders ethical to හරි. It is ethical to treat them in a respectful දාමු මෙතනටත්. ethical. ethical කියලා කියන්නේ සදාචාරමත් කියන එක. It is ethical. සදාචාරමත්ලු
to treat them in a respectful manner, respectful way. ගෞරවාන්විත ක්‍රමයකට. ඔයා ලියා ගන්න ඕනේ පෑන හරි කොළය හරි අරන් මෙන්න මේවා. a respectful way කොච්චර කරත් සමහරලාට කීපාරක් ලිව්වා සමහර අයට ඒක එපා බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හරියට මේවා use කරලා වෙන එකක් ලියන්න. දැන් උදාහරණයක් විදියට as an example I will tell you like this. We can look at the society in a respectful way. සමාජ දිහා අපිට බලන්න පුළුවන් ගෞරවාන්විත විදියකට. In a respectful way. හරි? Treat animals in a respectful way. සත්තුන්ට සලකන්න ගෞරවාන්විත ක්‍රමයකට විදියකට. එතකොට සත්තුත් ඔයාට ඒ විදිහටම සලකනවා. බලන්න in a respectful way. මේවා දාලා වෙන sentences හදන්න. ඕන තරම් හදන්න. අද දවසේදී today you may be doing some great things but you will not see something fruitful or something effective. Not instantly. You will get to know that you surely get your success at the end of your day. I mean, not today. At the end of your mission, you will surely harvest your fruits. You will gain your success. Don't worry. Even today is a miserable day. Your tomorrow surely will be a nice day. Maybe you will not have anything in your life at the moment, right? You may feel like you are depressed, you are sad, you have nothing now. Just I believe myself, right? Believe me, you will surely get that appreciation and that applauses, that inspiration, that success in the next day. And what you have to do is to have a deep breath and take a deep breath and focus your attention and continue what you do. Never stop. That is how the success come into life. Right? මම මේක මේ මට හිතෙච්ච දෙයක් කිව්වේ. වැඩිහිටියන්ට සලකන්න ඕනි. මම දැන් ඉවර කරන්න හදන්නේ. We must understand our elders. It is ethical to treat them. අර කීම වචන දාන්න පුළුවන්. මම මේකෙන් පස්සේ මේ විදිහට මේක ඉවර කරලා ඔයාට මේ රචනාවට අදාළ කරන ප්‍රශ්නේ නැවත වතාවක් පෙන්නලා තමයි මම ඉවර කරන්නේ. එතකොට සාමාන්‍ය ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා රැයට. හරි? ඉතින් අනිත් අලුත් අයට මම කිව්වා සිකුරාදා රැය තියෙනවා කියලා. අද උදේ දැන් ගොඩක් අයට එන්න වෙලා නැති හින්දා. හරි මට සිකුරාදා රැය කරන්න බැරි නිසා තමයි දැන් මේ මෙසේජ් එකක් උදේට දානවා කියලා හයට. හරි? ඉතින් කොහොම හරි වැඩක් නැහැ මම කමක් නැහැ ක්ලාස් එක කරවන්න. ළමයිට ඉන්න පුළුවන් වෙච්ච සංඛ්‍යාව පොඩි ප්‍රමාණයක් හිටියට මම වැඩේ කරලා මම එක ඉල්ලපු අයට වීඩියෝ එකක් හදලා දෙන්නම් කියලා කිව්වා ඒ නිසා ඒකේ විදිහට දෙන්නම්. ඔයාට නැවත ප්‍රශ්නේ පෙන්නන්නම් මම. මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි කතා කරේ O level paper එකේ. හරි. This is the question. පැහැදිලිනේ? මේ 2019 ඉංග්‍රීසි පේපර් එකේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි ඔය පෙන්නුවේ. right. ඉතින් ඔයාලට මම පේපර් එකේ උඩ කොටස නිකන් පෙන්නන්නම්. මේක තමයි පේපර් එක ඔයාට ලැබෙන එක. ඒ කියන්නේ O-level පේපර් එකේ කොපි එකක් ලකුණු 15ක් ගන්නවා කියන්නේ ලේසි නෑ. විභාගේ පාස් වෙන්න ඕනි කරන ප්‍රමාණයෙන් ලකුණු භාගයකට ආසන්න සංඛ්‍යාවක් එනවා. රචනාවකට දාගත්තොත් හරියට. කුඩු 15ක්ම තියෙනවා. හරි. ඉතින් අදට මම ක්ලාස් එක ඉවර කරනවා 7:41යි වෙලාව උදේ. ඔයාලට next week time එකත් මම හරියට දෙන්නම්. ඉතින් thank you for joining today and I think that you enjoyed the session and how to write an essay with correct sentences and using correct grammar, and also especially you understood I think some important points about human life and some quantity of knowledge, no? Right. If you enjoyed the lesson, just do your work, and if you had some question to ask me, then you can ask me through WhatsApp after the class. I give you 10 minutes of time to ask it. Yeah, right. I will check all the questions after that, right? Thank you again and goodbye. Have a nice day.